Okay, so start and continue from the point what we left last time. අපි කතා කරගෙන ඉන්නේ web designing සම්බන්ධයෙන්. අපි කොහොමද වෙබ්සයිට් එකක් හදන්න කියන එක අපේ මූලික මාතෘකාව වෙලා තියෙන්නේ. તો අපි දැන් මේ වෙනකොට මූලික ඒවා ගොඩක් කතා කරා. So we have discussed basics of web page designing. So now last week we discussed about the forms, how to work with forms. ඉතින් ඊටාම වැදගත් අපි මේ කතා කරන forms ගැන ආකෘති පත්‍ර නැත්නම් ෆෝරම් කියලා කියනවා. මේ ඊටාම තද මොකද අපි කතා කරන දැන් වෙබ්සයිට් එක ගොඩක් කරලා අපි කරනවා මේ යූසර්ත් එක්ක යම් ආකාර ඉන්ටරැක්ෂන් කරන්න. So if you look at the websites, the web pages, it should make some interaction with the user. So how to interact with the user? අපි කොහොමද පරිශීලකයාත් එක්ක යම් ආකාරයකට ගනුදෙනු කරන්නේ? නැත්නම් සම්බන්ධ වෙන්නේ. මෙන්න මේකයි පාවිච්චි කරන මෙන්න මේ කතා කරන මේ forms කියන ඒවා. මොකද අපි ගත්තොත් වෙබ්සයිට් එකක් ගත්තොත් අපි මූලික වෙබ්සයිට් එකේ ආකාර දෙකක් ස්ටැටික් ස්ථිතික අන්තික ඩයිනමික් ගතික. දැන් මෙතනදී මේ අපි ස්ටැටික් කියන එක තාම පැහැදිලි. හරි සරලයි. ස්ටැටික් කියන්නේ මොකද්ද? සරලවම කියන්නේ වෙබ් පිටුවේ අන්තර්ගතය නිශ්චිතව තියෙනවා. So what is meaning by the static web pages? The content of the web page remains. It doesn't change frequently. නිතර නිතර වෙනස් වෙන්නේ නැහැ. දැන් ඩයිනමික් කියන වෙබ් පේජ් කතාවේදී අපි ගතිකේවා අපි සමහරට පැහැදිලි කිරීම් දෙකක් කරනවා. එකක් අපි කියනවා එකක් ගතික කියලා කියන්නේ අන්තර්ගතය නිතර වෙනස් වෙනවා. Sometimes the dynamic web pages means where the content of the web page frequently changing. Like the news website. අපි ගත්තොත් දැන් news ප්‍රවෘත්ති දෙන වෙබ් අඩවියක් ගත්තොත් ඒකේ content එක වෙනස් වෙනවා. අපි ඒකටත් කියනවා මේ ගතික කියන කතාව. තවත් සමහරට මේ ගතික කියලා කියන්නේ which has the interaction with the user. පරිශීලකයාත් සමග අන්තර්ක්‍රියා කරන වෙබ් අඩවියට අපි කියන්නේ ගතික වෙබ් අඩවිය කියලා. දැන් මෙතනදී අතරම දැන් වෙබ් ඩිසයින් කරන මේ HTML භාෂාව සපෝට් කරන්නේ කන්ටෙන්ට් එක නැත්නම් මොන හරි දෙයක් ගන්න විතරයි. ඒ ගත්තට පස්සේ ඒකත් එක්ක වැඩ කරන්න යාට ලොකු හැකියාවක් නැහැ. If you look at the HTML, the basic web design language has the features of getting something from the user. It can't work more than that. අපි මේ කතා කරන යම්කිසි දෙයක් යම්කිසි අන්තර්ගතයක් යම්කිසි විස්තරයක් තොරතුරක් යූසර්ෙන් අරගන්න මේ HTML වලට පුළුවන්. හැබැයි ඒකත් එක්ක වැඩ කරන එක ඒක කරන්න බෑ. So අපි කියනවා පුංචි කතා දෙකක්. එකක් තමයි අපි කියනවා මේ front end programming සහ back end programming කියලා. පූර්වාන්තයේ වැඩසටහන් කිරීම සහ අපරාන්තයේ වැඩසටහන් කිරීම. There are two different things. One is called the front end programming. Other one called the back end programming. So අපි මේ කතා කරන මේකේ තියෙනවා ආකාර දෙකක්. එක තමයි පූර්වාන්තයේ වැඩසටහන් කිරීම. අන්තික තමයි අපරාන්තයේ වැඩසටහන් කිරීම. front end and back end. ඒතර front end අපි සමහරට කියනවා මේක මේ client side programming කියලා. client side programming. එහෙමත් අපි කියනවා මේ front end එක client side එක. ඒ කියන්නේ පරිශීලකයාගේ පැත්තේ නැත්තම් මේ පාවිච්චි කරන පුද්ගලයාගේ පැත්තේ නැත්තම් සේවා ලාභියාගේ පැත්තේ වැඩසටහන් සකස් කිරීම. අනිත් පැත්ත අපි කියන්නේ back end programming නැත්තම් server side programming. සේවා දායක අන්තයේ වැඩසටහන් සකස් කිරීම. අපි දැන් සරල උදාහරණයක් ගත්තොත් අපි කියමු මෙන්න මෙහෙම දෙයක්. ඔයගොල්ලෝ ටයිප් කරනවා කිසියම් ෆෝම් එකක තමන්ගේ ID card number එක. මේ ID card number එක යම්මඩ පස්සේ මේක මුලින්ම චෙක් කරන්න මේ ID card number එක හරි විදිහේ ID card number එකක්ද. සරලම උදාහරණ දැන් සාමාන්‍ය කෙනෙක්ගේ ID card number එක දැම්මොත් පරණ ID card number එකේ ලක්කම් 9කුයි අකුරකුයි තියෙනවා. කියන්නේ දිග 10ක් වෙන්න ඕනේ. දිග 10ක් වෙනවා. නමුත් ඕගොල්ලන්ගේ ID card එකක් ගත්තොත් මේකේ දිග 12ක් වෙනවා. මේකේ අකුරු නැහැ. ඉලක්කම් 12ක් තියෙනවා. ඒත් එයා චෙක් කරලා බලනවා මේකේ දිග හරියද කියලා. It is a one way of checking whether your identity card is in the correct length. දිග හරියද? ඒක සරල දෙයක්. ඊට පස්සේ අපි ID card number එක හදන කිසියම් නිශ්චිත ආකාරයක් තියෙනවනේ. අපිට ඒක චෙක් කර දෙයි. It's a valid ID card number. ඒක වළංගු ID card එකක්ද? දැන් ඉලක්කම් 12ට කියන කතාව අපිට ෆෝම් එකේ යම්කිසි කෝඩ් එකක් ලිමිට් කරගන්න පුළුවන්. 12ක් කියන්නේ. 12ට අඩුවෙන් දැම්මොත් ප්‍රශ්නයක් කරන්න පුළුවන්. 12 කියන අපි ලිමිට් කරගන්න. මෙන්න 12 ඊට බාර ගන්න. ඊට බාර ගන්න නැහැ. 10 බයි. ඊට බාර ගන්නේ නැහැ. අපිට ඒක ලිමිට් කරන්න පුළුවන්. We can give a limit where it accept only 12 characters, only 10 characters. හැබැයි මේකට දාපු නම්බරේ අර හරි ආකෘතියට තියෙනවාද? උදාහරණ වශයෙන් පළවෙනි 4 වර්ෂයේ වෙන්න ඕන ඊළඟ ඉලක්කම් 3 උපන් දිනේට දින ගාන එහෙම තියෙනවා ආකෘතිය. ඒතර මේකත් අපිට මේ front end එකේ check කරන්න පුළුවන්. So what we can do, we can write a program to check these things. ඒකට පාවිච්චි කරන විශේෂයෙන් මේ JavaScript කියන එක එහෙම නැත්නම් VB script කියන එක
මේ ස්ක්‍රිප්ටිං ලැන්ග්වේජ් අතරම ඔක්කොම ස්ක්‍රිප්ටෙන් තමයි අපිව පාවිච්චි කරන්නේ. ඒක අපි කියන්නේ ෆ්‍රන්ට් එන්ඩ් එකේ පූර්වාන්තයේ යම් කිසි ආකාර වැඩසටහනක් සකස් කරනවා. ඊළඟට අපි උදාහරණයක් වශයෙන් දැන් ID card number එකත් එක්ක අපි යම් යම් තොරතුරු තැන්පත් කරලා තියෙනවා කම්පියුටරේ. අපි යමු ඒකට උදාහරණයකට අර මේ සාප්පුවක නැත්නම් ඔයගොල්ලෝ වෙබ් එකට ගෙන ඔයගොල්ලෝ වෙබ් එකේ යම් කිසි දෙයක් සාප්පු සවර ඔන්ලයින් shopping කරනවානේ. ඒතර ඔන්ලයින් shopping එකේ ඔයගොල්ලෝ කිසියම් ආකාර item code එකක් ගහපුවාම විස්තර ගම මේ item code එක දාලා තොරතුරු අරන් දෙන්න ඕනේ. මේ භාණ්ඩේ නම මොකක්ද මේකේ විස්තර. අපි ගමු ඔයගොල්ලෝ චෙක් කරනවා කියලා මොන හරි වෙබ්සයිට් එකට ගිහලා ඇඳුමක් සම්බන්ධයෙන් ඇඳුම් චෙක් කරලා ඔයගොල්ලෝ ගාව මොකක් හරි සර්ච් ස්ට්‍රින්ග් එකක්. ඒතර ඒකට අදාළ විස්තර ගන්න දෙන්න එපා. ඉලෙක්ට්‍රොනික item එකක් ලියන්නකෝ. ඔය ඉලෙක්ට්‍රොනික නම ගාව ඉලෙක්ට්‍රොනික item එකේ. අපි කියමු මොකක් හරි ෆෝන් එකක් හරි මොනවා හරි ෆෝන් මොන හරි ඔය ෆෝන් එක නම්බරයක් ගහුවා කියලා මොඩල් එකක්. එතකොට මේ ෆෝන් එක විස්තර හොයලා දෙන්න ඕනේ. එතකොට මේ ෆෝන් නම්බරේ මෙතන ගහපුවා මේ ෆෝන් මොඩල් එක හරි මොකක් හරි ගහපුවාම මේ තොරතුරු ටික ඩේටාබේස් එකේ තියෙනවා. නේද? මේ තොරතුරු ඩේටාබේස් එකේ තියෙනවා. එතකොට අමන්න මොකද කරන්න ඕනේ? මේ ෆෝම් එකේ මේ අර ගහපු මොන හරි විස්තරය අරන් ගිහිල්ලා එයා ඩේටාබේස් එකෙන් හොයන්න ඕනේ මේ තොරතුරු මොනවද කියලා. හොයන මේක ආයෙත් මේ විතරේ වන්න ඕනේ. You can see that. So whenever you type something in the search string, some search string, it should search those things in the database. So from the database, it should fetch back, send back the data to the form. අනබන්ද ඒතර ගොඩක් දැන් මේකේ ඉන්ටරැක්ෂන් එකක් තියෙනවානේ. ගොඩක් ලොකු ඉන්ටරැක්ෂන්. අන්න ඒ වගේ ඒවටත් අපි මේවා පාවිච්චි කරනවා. මේ දැන් මේ කරේ බෑක් එන්ඩ් පාර්ට් එක. ඉතින් තමන්ගේ ප්‍රෝග්‍රෑම් එක තුල ෆ්‍රන්ට් එන්ඩ් විදිය විතරක් තියෙන්නත් පුළුවන්. back end විතරක් තියෙන්න පුළුවන්. මේ දෙකම තියෙන්නත් පුළුවන්. ඉතින් HTML වලට ඒක කරන්න බෑ. So we are using some of the scripting languages to do those things. Front end programming as well as back end programming. ඉතින් front end වල පාවිච්චි කරනවා JavaScript කියන ඒවා, VB script කියන ඒවා scripting language පාවිච්චි කරනවා. back end වල පාවිච්චි කරනවා PHP වගේ languages. දැන් අපි ඇත්තෙන්ම PHP ඉගෙන ගන්නවා. අපි JavaScript ඉගෙන ගන්නේ නැහැ. හැබැයි අපි PHP ඉගෙන ගන්නවා කොහොමද back end programming හදන්නේ කියලා. විශේෂයෙන්ම how to handle the databases. විශේෂයෙන්ම database handling. තේරුණාද? ඉතින් අපිට ඔය ටික පොඩ්ඩක් මේ වෙනකොට තේරලා තියෙන්න ඕනේ. පැහැදිලිද? හරි. ඉතින් අපි ගිය සුමානේ form වැඩේ පටන් ගත්තා. So last we have discussed about the form, the basic structure. So whenever you are using a form, the basic codings are we just write the form tag, we are closing the form tag. Then we are putting additionally the name of the form, the action we are performing in the form, and the method we are using to transfer data from this form to the other part. So අපි එන්සම කිව්වේ මේකෙදී සාමාන්‍ය form එකක් පාවිච්චි කරනවා දත්ත ලබා ගන්නත් ඒවා සේවා දායකයෙ වෙත යොමු කරන්න. Send into the server. So we are using to get the user inputs and pass them to the server. So server will handle that. So server එකට අපිට ඕන දෙයක් කරද හැකි. දැන් උදාහරණයක් වශයෙන් මම කියවනේ දැන් identity card number එකේ format එක check කරනවා ඉලක්කම් ගන්න check කරනවාද කියලා. අපිට ඒක ඕන නම් front end එකේ කරන්නත් පුළුවන් නැත්නම් back end එකේ කරන්නත් පුළුවන්. හැබැයි ඒක ඔයගොල්ලන්ට පැහැදිලි මේක front end එකේ වඩා වාසිදායක වඩා පහසුයි. කෙලිම form එකේම check කරා ඉලක්කම් ගන්න හරිද වැරදිද කියලා error එකක් produce කරනවා. ඒක server එකට ඇරලා server එකේ check කරලා ආයෙ ගෙන්න ගන්න ඕනේ නෑනේ. නේද? අපිට මේක validation බලමු කිරීම. ඒත් අපිට මෙතනම මේක කරලා අපිට මේක යවන්න පුළුවන්කම තියෙනවා. දැන් මෙතන හරි නැතේ error එක කිව්වා. ඒතර server එකත් එක්ක ලොකු interaction එකක් කරන්න ඕනේ නෑනේ මේ වෙලාවේ. හැබැයි ඉතින් මේ item එක තියෙනවද? item එකේ විස්තර මොනවද? ඒව අපිට front end එක කරන්න බෑ. You can't do those in the front end. So you have to pass that one to the back end to search that one. So අපිට ඒක අනිවාර්යයෙන්ම මේ back end යවන්න මේ වැඩේ කරන්න. දැන් ඔක තේරුම් ගන්න. අනිත් මේ පාචන මේ method දෙක action එක පාචන මේ දේවල් වලට පාවිච්චි කරනවා. ඉතින් අපි මුල් කොටස ඉගෙන ගන්නේ නැහැ form එකේ ගොඩාක් වැඩ කරන්න. අපි PHP වලට ගියාම මේ action එක method එක ගැන වැඩිපුර තොරතුරු ඉගෙන ගන්නවා. So here we are thinking about the designing. අපි ගන්න මෙතන සැලසුම් කිරීම සම්බන්ධයෙන් අපි වැඩිපුර ටික ඉගෙන ගන්නේ මේ form එකේ වැඩිපුර ඉගෙන ගන්නේ අපි ගියාම PHP වලට. ඒකත් මතක තියාගන්න. ඒ කියන්නේ මේක අපිට ආයෙත් ගොඩක් ලොකුවට ඕන කරනවා. We need this one much more. ඒ කියන්නේ මම මේ වැඩිපුර මේ ගැන කියවන්නේ මොකද ගොඩක් වෙලාට ළමයින්ට වෙන්නේ මොකද්ද? අපි web design එක කතා කරලා මේක PHP වලට ගියාම මේක අමතක වෙලා. මේකේ මූලික ආකෘතිය මතක නැහැ. ඒක නිසා මේ නැවතත් කරන්න වෙලා තියෙන්නේ. හරිද? ඒ නිසා මේ ගැන හොඳ 100න් ඉන්න අපි ඒ නිසා මේක මතක තියාගන්න. Right. Okay, we go forward. I think you have noted down this one. I මේක සටහන් කරගත්තා. ගැටලුවක් ඇත්තේ නැහැ. Then I discuss about these things. What is the name? What is the action? What is the method?
so we have discussed those things. ඉතින් ඇත්තටම දැන් method එක මේ වෙලාවේ ගොඩාක් හොඳට තේරෙන්නේ නැහැ කියලා මම දන්නවා නේද මේ කියන කතා. ඉතින් මේක මතක තියාගන්න අපි මේකේ මේ get method එකයි post method එක ගැන අපි ගියාම PHP වලට කතා කරන in detail example එක. Then the next parts of the form, how can we arrange the form? අපි කොහොමද form එක යම් ආකාරයකට සකස් කරගන්නේ? මේ දෙක එකක් දාන්න මොකද්ද මේ field set එකයි legend එකයි. මේක අතර table එකක් වයි තමයි. අපි form එක දැම්මට form එකක් තියෙන වෙලාවට පැහැදිලිව පේන්නේ නැහැ. ඒත් අපි කරන්නේ මොකද්ද? එකතු කරනවා පුංචි කොටස් දෙකක්. ඒ තමයි field set එකයි legend එකයි. field set එකෙන් කරන්නේ මොකද්ද? අර form එක වටේට මේම border එකක් නැත්තම් ඉරක් දානවා. Simply adding a border around the form. ඒත් අපිට මේක form එකක් වගේ වෙන් කරලා බලා ගන්න පුළුවන්කම තියෙනවා. වෙන් කරලා බලා ගන්න පුළුවන්කම තියෙනවා. හරිද? අපි මේ ස්ලයිඩ් එක ගිය සුමානේ ලියා ගත්තා. මේවා ගිය සුමානේ ලියා ගත්තා. අපි ලියාගෙන තියෙන්නේ මේවා. නෝට් එකේ වැඩි දෙයක් මේවා ලියාගෙන තියෙන්නේ. හරි? ලියාගන්න නැද්ද? We have noted down these things, okay? Field set we are normally using to add the border around your form. අපි the form එක වටා යම් කිසි ආකාරයකට border එකක් දාන්න අයි මේක පාවිච්චි කරනවා. පැහැදිලිද? Right. Legend, just to put some legend. අපි කියනවා මේ සංකේත විවරණයක්. යම් කිසි ආකාරයක මේ form එක වල ශීර්ෂය අදලා පාවිච්චි කරනවා. ඉතින් අපි උදාහරණයක් බැලුවා ගිය සුමානේ. අපි මේක බැලුවා ගිය සුමානේ. So we have seen the output of this. So I පොඩ්ඩක් මතක් කරේ ආයසරයක්. නේද? මේක එච්චරම ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. හරි? ඔයගොල්ලෝ කරලා බැලුවා මේවා. ඉතින් මම හැමසෙම කිය තමයි HTML වගේව තමයි චෙක් කරලා බලන්න පුළුවන්. තනියම චෙක් කරන්න පුළුවන්. දැන් PHP වලට එම අපම මේක ටිකක් අමාරුයි මීට වඩා. මොකද database එකක් active කරගෙන ඒක ටිකක් කෝඩ් ඉල්ල ටිකක් අමාරුයි. ඒක ටිකක් support එකක් ඕනේ ගුරුවරයාගෙන්. හැබැයි HTML එහෙම ලොකු support එකක් ඕනේ නැහැ ගුරුවරයාගෙන්. තමන්ට මේවා තනියම 99%ක්ම කරගන්න පුළුවන්. ඒකයි මම මේක තමන්ට තනියම කරන්න කියන්නේ. You can do yourself and get practice. Right. So මේ output එක කියන්නේ මෙන්න මේ වගේ. So මේ තමයි අපි කියන මේ legend එක, මේ තමයි මේ කියන field set එක. ඒක පැහැදිලි අපිට. දැන් අපිට ඇත්තටම අපිට තේරුන්නේ නැහැ මේ input එක ගැන තමයි අපි දැන් කතා කරන්න යන්නේ. අපි එදා එතනින් තමයි නැවතුනේ. අපි පටන් ගමු නිසා. So what we are going to do with this one. Okay. So now we are going to do about the elements of a form. අපි form එකක් තුළ පාවිච්චි කරන මූලාංග මොනවද? ඒතර මේක අපි කිව්වා දත්ත ලබා ගැනීමක් කරනවා. මම එදාකට කිව්වා මේ විවිධාකාරී objects මේකේ පාවිච්චි කරන්න පුළුවන්. text boxes තියෙනවා, radio buttons තියෙනවා, නැත්නම් option button තියෙනවා, check boxes ඒවා ගොඩක් ඒවා තියෙනවා. So අපි මේවා දැන් පාවිච්චි කරන්නේ. So for all those we are using the tag called input. අපි මූලිකව පාවිච්චි කරන්නේ input කියන tag එක. මේක ඇතුලේ අපි පාවිච්චි කරනවා අපිට ඕන කරන විශේෂ අර කොටස් මොනවද කියලා. හරිද? tag එක ලියාගමුකෝ එහෙනම්. ලියලා මැති නේද ඔක එහෙනම්. input කියන එක ලියලා තියෙනවද ඔකේ note එකේ. right ඔක ලියාගමුකෝ එහෙනම්. පිටු අංක 13 තියෙන්නේ ඔක නේද? ඒකේ මෙන්න මේ සින්ටැක්ස් එකත් ලියා ගන්න ඕනේ නැත්නම් මේ ආකෘතිය ලියා ගන්න ඕනේ. අපිට ගොඩාක් මේකේ දේවල් තියෙනවා. We have much more attributes with the input tag.
මේ කොටස පොතේ ලියා ගන්න වෙනවා දැන් මෙතනින් පස්සේ හරි මූලික ආකෘතියෙන් පස්සේ ටික පොතේ යනවා අපි මේ tag එකත් ලියා ගන්න that's a complete tag we have a few attributes there So we have few attributes. One is the type, the name, value, size, and the maximum length. මේවා හැම එකටම බලපාන්නේ ඒ අදාළ type එකත් එක්ක තමයි සමහර ඒවා බලපාන්නේ. ඒ බලමු අරගෙන කොහොමද මේ එක එකක් අපි පාවිච්චි කරන්නේ කියලා. type. අපි type එකෙන් කියන්නේ මොකද්ද? What is the type of input box we are going to use? අපි මොන ආකාරයේ ආදාන කොටද පාවිච්චි කරන කියන එක මේක කියනවා. ආදාන කොටුව මොන ආකාරයද? මේකේ මෙන්න මේක තමයි තියෙන්නේ. එතන text. text type එක. text type කියන්නේ මොකද්ද? අපිට මේකේ අකුරු වචන ඉලක්කම් type කරන්න පුළුවන්. That's normally we can type text. අකුරු වචන ඉලක්කම්. අපි text එක දානවා text එකේ වර්ග තුනක් නේ. Normally the letters, symbols and numbers. අපිට මේකේ ඔය තුන type කරන්න පුළුවන්. password. password එකේදී මොකද වෙන්නේ? අපි ගොඩාක් password enter කරනවානේ. password එකේ මූලිකම දේ තමයි අපි මේ type එකකුවත් password කියලා අපේ text box එකක්මයි එන්නේ. We are getting normally text box. But only thing is, what is the difference between normal text box and the password? Can someone say what could be the difference between normal text box and the password box? කාටකට කියන්න පුළුවන්ද සාමාන්‍ය text box එකයි password වෙනස මොකක්ද? දෙකම එකම වගේ. එක වෙනසයි තියෙන්නේ. එච්චරයි තියෙන්නේ. වෙන මොකුත් නැහැ. What could be the difference between normal text box and a password box? දෙකම input එකේ දෙකක්ද එක්ක දානවා type එක. ඔව් සමහර දාන උත්තරයක් එක හැටම හරි characters are hidden. අපිට type කරන අකුරු පේන්නේ නැහැ. අපි කිව්වොත් text box කියලා අපි type කරනවා පේනවා. හැබැයි අපි කිව්වොත් මේක password කියලා අපිට අකුරු වෙනකොට මොකද අපිට අර එක්ක bullet sign එකක් හරි තරුවක් හරි පේනවා. You can say whenever you type some text on a password box, the typing letters you can't see. අපි type කරනකොට අපිට පෙන්නන්නේ මොකද? එක්ක තරු ලකුණක් නැත්නම් bullet sign එක. ඒ නිසා ඒක තමයි විශේෂත්වය. The radio button we are familiar, we said that radio button is something like this kind of things. So radio button කරනවා මොකද? මේ button එක එක්ක select කරත හැකි නැත්නම් unselect කරත හැකි. වැදගත් වෙන්නේ අපි radio button කිහිපයක් දැම්මොත් ඒ group එකෙන් අපිට තෝරන්න පුළුවන් එකක් විතරයි. Okay, if we have a set of radio buttons you can select only one. අපිට මෙහෙම අපි කියන button path තිබුණායි කියලා. අපි මොකක් හරි එකක් තේරුවොත් මේක තේරුවොත් ඒක select වෙනවා. ආයෙත් මේක click කරොත් මේක cancel වෙලා මේක select වෙනවා. set එකෙන් එකයි. අපිට සමහරට එහෙම කරන්න වෙනවනේ අපිට. You can pick only one out of the items. ඒ set එකෙන් list එකෙන් අපිට එකයි තෝරන්න පුළුවන්. That is the සාමාන්‍ය රවුමකට තමයි මේවා තියෙන්නේ. අපි මේක mark කරන select නැත්නම් unselect. select ko unselect වෙනවා. The check boxes. Check boxes are normally it's something like this type. You can put a right mark there or you can keep it empty. I make check නැත්නම් uncheck. check and නැත්නම් uncheck. Make a checked, make a unchecked. make a select, make a unselect. ඔන්න තියෙන දේ. Submit button, reset button. නේද? මේ දෙකම අපි පාවිච්චි කරනවා පුංචිට මේ command button එකකට. command මේ වගේ button එකක් තියෙන්නේ. අපිට මේකේ පුළුවන් යම්කිසි දෙයක් කරන්න. මේක submit කිව්වොත් මේ form එකේ තියෙන දත්ත අපිට යවන්න පුළුවන් අර අපි කිව්ව server එකට. So submit buttons can be used to send the data to the server. So it will do that action. ත්‍රයාමද ගන්න action එක activate කරනවා. අපිට ගොඩක් මේක ඉගෙන ගන්න බෑ මේලා අපි මේක පාවිච්චි කරන්නේ කොහෙද? අපි PHP වලට ගියාම. Reset also one kind of a command button. මේකත් command button එකක්. මේකෙදි මොකද වෙන්නේ? අපි මේ පාවිච්චි කරන
ෆෝම් එකේ යම් අපි සිලෙක්ට් කරා චෙක් කරා ඒවා තියෙනවනේ. අපි ටෙක්ස්ට් බලම ටයිප් කරානේ. ඒ ඔක්කොම යා කැන්සල් කරලා දානවා. රීසෙට්. ඔක්කොම ටික ආයේ නෝමල් කරනවා. අපි දැන් මේක චෙක් බොක්ස් දාලා තිබ්බනේ. අපි රීසෙට් කිව්වම මේ චෙක් බොක්ස් ආයෙ නම් මේක නෝමල් බොක්ස් එකක් වෙනවා. හරි. අනිත් අපි දැන්ට පාවිච්චි කරන්නේ නැහැ මේවා. අපි දැන්ට පාවිච්චි කරන්නේ නැහැ. නමුත් අපිට යම් යම් වැඩ පාවිච්චි කරගන්න පුළුවන්කම තියෙනවා. So then the name is used to name the object. අපි අර යම් කිසි ආකාරයක අපි දාන ඒ input item එක අපි නම් කරන්න පාවිච්චි කරනවා. ඒක අපිට දාගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ මේක අපි කියනවා value කියලා. අපිට යම් කිසි ආකාරයක අපිට default value එකක් නැත්නම් පෙරණිම නැත්නම් initial value එකක්. ආරම්භකයක් අපේ අර object එකේ input box එකට දාලා තියන්න පුළුවන්. ඒතර එයා මොකද කරන්නේ? ඒ value එක default value වශයෙන් ගන්න. මම කර check unchecked වගේ ඒවා නේද? අපිට දාලා තියන්න පුළුවන්කම තියෙනවා. නැත්නම් අපි ගත්තොත් උදාහරණයක් වශයෙන් අපේ text box එකක් ගත්තොත් අපිට දැන් enter your password here. ඒක පේන්න තියෙනවා. So you can keep that text appear on the text box. Type the password එක පේන්න තියෙනවා. නැත්නම් enter your name here. ඒක පේන්න. ඒතකොට ඒක type කරන්න පුළුවන්. ඒතර අපිට ඒක form එක තුලම ඒ item එක තුලම ඒ text box වල අපිට යම් කිසි අදහසක් දෙන්න පුළුවන්කම තියෙනවා. That's the initial value. Once you view the form, you can see those values are there. පැහැදිලිද? අපි නම් මෙතන ලියාගමු ටක් දාලා. හරි මම හිතන්නේ ලියාගත්තයි කියලා මේ ටික හරිනේ. we go a little bit forward. අපිට ඉස්සරහට යමු. තව දෙකක් තියෙනවා. ඒ තමයි size එකයි maximum length එකයි. size එක මොකද්ද වෙන්නේ? size බලන්නකෝ. size එක බලපාන screen එකට. අපිට screen එකේ කොච්චර ප්‍රමාණයක size එකක් පෙන්නනවද? අකුරු කීයක box එකකට පෙන්නන්නේ. මේක බලපාන text box වලට. නැත්තම් අර password box වලට. දැන් check box එකක් දැම්මොත් radio button එක දැම්මොත් මේක බලපාන්නේ නැහැ. So මේක බලපාන්නේ අපි text box එකක් දැම්මොත්. විශේෂම text box සහ password box. මේක තුල අපිට අකුරු නැත්තම් ඉලක්ක නැත්නම් මොනවා හරි අනු ලකුණු characters කියලා type කරනවා. That is a size. That is a screen size. හැබැයි මේක තමයි max length කියලා එකක්. max length කියන්නේ මොකද්ද? අපේ size එක මොනවා වුණත් මේක තුල අපිට අකුරු නැත්තම් ඉලක්කන් සලකුණු කොච්චර type කරන්න පුළුවන්ද? මම අර මුලින් කිව්වේ ID card number එක. අපි ඒක 12ක් වශයෙන් ස්පෙસિෆයි කරලා තියෙනවා. ඒතර එයාට ගහන්න පුළුවන් 12ක් විතරයි. ඊට වඩා ගහන්න බෑ. සමහර සයිස් එක 50ක් කියලා හදලා තියෙනවා. හැබැයි ගහන්න පුළුවන් 12ක්. අපි සයිස් එක 10ක් කියලා හදලා තියෙනවා. හැබැයි අකුරු 100ක් හරි ගහන්න පුළුවන්. ස්ක්‍රීන් එකේ එකපාර පෙන්නන්නේ අර 10ක ප්‍රමාණයක් විතරයි. So this size will say what is the size of the screen display. තිරය තුල පෙන්වන size එක කොච්චරද? තිරය තුල කොච්චර size? අපි සාමාන්‍යයෙන් ඒකේ default size එක 20යි. කියන්නේ මෙහෙම තමයි පෙන්වන්නේ. අපි 10ක් වොත් මෙන්න මේ වගේ පෙන්වනවා. භාගයක් කරලා පෙන්වනවා. අපි 50ක් කිව්වොත් මේක මේ වගේ ලොකු කරලා පෙන්වනවා.
හැබැයි මැක්සිමම් සයිස් කියන්නේ මේක ඇතුලේ අකුරු කීයක් ටයිප් කරන්න පුළුවන්. අපි සයිස් එක 50 තියලා මේ මැක්සිමම් ලෙන්ත් එක 10 කියලා කිව්වොත් සයිස් එක 50ක් වුණත් අපිට දාන්න පුළුවන් 10ක් විතරයි. 10ට ටයිප් කරන්න බෑ. එයා බාරගන්නේ නැහැ. පේනවද? මේ දෙක දෙකක්. size is for screen display, maximum length for the entry. size එක බලපාන්නේ තිරේ පෙනෙන ප්‍රමාණය, maximum length කියන්නේ අපිට ඇතුළත් කරන්න පුළුවන් අකුරු ගාන. අපි කියන අණු ලකුණු කියලා ඇත්තටම අණු ලකුණක් කියලා කියන්නේ අකුරක් හරි ඉලක්කමක් හරි සලකන හරි ඕනම දෙයක්. තේරුණාද? අපි ඒ ටික ලියාගෙන එනවා උතන. මේවා මතක තියාගන්න. මේවා ප්‍රශ්න පත්‍රයේ කෙටි ප්‍රශ්න අස්සේ තිබුණා. ඉතින් මම හැමදාම මේ නෝට් එක මේ වගේම තමයි දෙන්නේ. මේක සිද්ධාන්තේ මේකම තමයි. ඉතින් හැමදාම මේ නෝට් එක මෙහෙම දෙනවා. වාසනාව සහ අවාසනාව කියන්නේ ළමයි මේව අමතක කළා දානවා. විභාගයට ප්‍රශ්න ආවට පස්සේ සර් අරක තිබ්බනේ මේක තිබ්බනේ. ඉතින් නෝට් එකේ තියෙනවා මේක. මම උගන්ලක් තියෙනවා. මතක නැහැ. මං කියන්නේ 60ක් විභාගේ තියෙන්නේ මෙමරි ටෙස්ට් එකක්. මතක තබා ගැනීමේ පරීක්ෂාවක් තියෙනවා. Taman කැමතුනත් අකමැතුනත් මේවා මතක තියාගන්නම වෙනවා. සයිස් එකයි මැක්ස් එකයි බලපාන්නේ ටෙක්ස්ට් බොක්ස් වලට විතරයි. ටෙක්ස්ට් බොක්ස් සහ පාස්වර්ඩ් බොක්ස් දෙකම එකයි. තාක්ෂණික වෙනස ටෙක්ස්ට් බොක්ස් එකේ අකුරු ඉලක්කම් පේනවා. පාස්වර්ඩ් බොක්ස් එකේ ඒක පේන්නේ නැහැ. ඒවා පෙන්වන්නේ ඒවා හයිඩ් කරලා ඒ වෙනුවට යමක් හරි සිම්බල් එකක් පෙන්නනවා.
හරි නේද? අපි ඉස්සරහට යමුද එහෙනම්? So I'm going to get some examples. අපි පොඩි උදාහරණ ටිකක් කරන්නයි යන්නේ. මට මෙන්න මේක හදන්න ඕනේ. මම ටිකක් ලොකු එකක් දුන්නා. ඔක්කොම ඔබ්ජෙක්ට් ටික දාලා මම මිනිත්තු 10ක් විතර දෙන්නම් මේක කරන්න නේද? 10ක් විතර දෙන්නම් Tamanට පුළුවන් මේකට අවශ්‍ය කරන HTML tag ටික ලියන්න. Okay? පැහැදිලිද? ප්‍රශ්න මොනවද තියෙනවද? I'm giving a big one. So I just trying to explain you. These are text boxes. මේ තියෙන text boxes. මේක password box එකක්. This is a text box. This is a text box. මේක text box එකට වඩා මේක වැඩි එකක් තියෙනවා. හරි මේකේ text box එකක්ම නෙමෙයි. ඒ නිසා මේක පොඩ්ඩක් හිතන්න මම කියා දෙන්නම් තව චුට්ටකින්. So this is a combo box. හරි. නේද? ඔව් අපි මේක ඇඳ ගන්නකො ඉස්සෙල්ලා අපි මේක බලමු කොහොමද මේකට දාන්නේ කියලා නේද? ඇඳ ගන්නකො. පොතේ. ඔයාලට පුළුවන් වෙයි කරන්න. try කරන්න මම මිනිස්සු 10ක් දෙන්නම්. ඊට පස්සේ අපි කතා කරමු මේකේ තියෙන දේවල් ගැන. හරි? ඔයාලට බැරි එකම දෙකක් බැරි නෝ මෙන්න මේ දෙක බැරි වෙනවා. අනිත් ඔක්කොම දැන්ට දන්නේ වෙන් කරන්න පුළුවන්. මේ දෙක බෑ අනිත් ඔක්කොම පුළුවන්. type එක ඔක්කොම තියෙනවනේ අපිට. text box, password, check box, radio button, නේ? command button ඔක්කොම තියෙනවා. බැරි මෙන්න මේ address එකයි මේ city කියන එකයි විතරයි අනිත් ඔක්කොම පුළුවන්. I'll give you 10 minutes to do that. මම itu 10කට දෙන්නම්. Okay, so I try to see what we can see that here. So normally you can see this is the way we need it. අපිට මේ වගේ දාන්නේ මම පළණි කියලා කතා කරන්නේ. අපිට මේ වගේනේ ඕනේ. අපි මොකද මේ කොහොමද කෝඩින් තියෙන්නේ. දැන් මේක ඇත්තටම ගත්තොත් අපි දැන් HTML වලදී අපිට මේ ෆෝම් එකේ ගොඩාක් කන්ට්‍රෝල් කරන්න බෑ. ඔකට මම කිව්වනේ. So within the HTML you can't do lot of control with these settings, with this display. උදාහරණයක් වශයෙන් අපි දැන් මේ ෆෝම් එක දාපුවම මේක legend අපි මේ PC එකට දාලා මේව තමයි එන්නේ. මේ සම්පූර්ණ මේ මුළු ප්‍රමාණයම ගන්නවා. අපිට මේකේ පළලෙම හදන්න පුළුවන් කමක් නැහැ HTML වල. You can't set the width of this form within the HTML. But if you go to CSS, you can control that. අපිට CSS එක කරන්න පුළුවන්. අපිට HTML එක කරන්න බෑ. ඒක තමයි limitation එක. So look at now how we can write the coding for this part. This is the coding part. The coding set එක මේ තියෙන්නේ. So I use those මම ඒ ටික ලියලා මේ ටික දාකට අත්‍යවශ්‍ය නැහැ මට ඒ ටික අත්‍යවශ්‍ය නැහැ ඒකදී මේ වගේ තියෙනවා. So we start the form, we set the field set, we are closing field set here, we put the legend here, then the username. දැන් බලන්න username එක ඉස්සල්ලානේ තියෙන්නේ. ඒ නිසා මේ input box එකට ඉස්සල්ලා අපි username එක දාගන්න ඕනේ. ඉතින් මම break දෙකක් දැම්ම වඩා ටිකක් වැඩිපුර ඉඩ එන්න break එකක් දැම්ම ටිකක් ළඟේ. ඒ නිසා අපි දෙකක් දැම්ම ටිකක් දුර වෙන්න එකක් දැම්මත් කමක් නැහැ. So here we are writing input type is a text box. Here input type is a password. If you go here, you can see that I can type the name here. When I type in the password here, I can't see the text you are typing. You get some bullet sign there. Okay, now that is the work of the password. These are simple coding. ඔච්චරයි coding. ලොකු දෙයක් කරන්න නැහැ. හරි. ඉතින් මේක ලියා ගන්න අවස්ථාව දෙන්න ඕනෙත් නැහැ කියලා මම හිතන්නේ. අපි හැමෝටම මේක පුළුවන් නේ. All the people can do that. හරිද? හොඳයි. ඔය ටික මතක තියාගන්න. අපි යනවා ඉතුරු ටික මාක් කරන්න. ඉතුරු සරණ ලියා ගන්න. මේ ටික ඉතින් ඔයගලන්ට පොතේ තමයි ලියා ගන්න වෙන්නේ. ඔව් මේක ඇත්තටම ඒක ඕනෙම නැහැ. කෙනෙක් අහනවා මගෙන් නේද? මේකේ පාවිච්චි කරන name equal එක මෙන්න මේ name කියන එකේ නේද?
මේකේ මේ name කියන එක මෙතන මේවයි මේ මුකුත් name ඕනෙම නැහැ. So name is not necessary. Name is required if you are passing this data to the server. අපිට name එක ඕන කරන්නේ කිසියම් ආකාරයෙන් මේ දත්ත ටික අපි වෙනකොට පාස් කරනවා. අපි දැන් මේක දැන්ට කරන්නේ නැහැ නේ මොකද HTML වල. ඒ නිසා form එකේදී name එකවත් මේ input box වල name එකවත් අත්‍යවශ්‍ය නැහැ. ඕනනම් දාන්න පුළුවන්. දැන් මම සාමාන්‍යයෙන් මම කරන්නේ ඔයාලට minimum නේ මම ගොඩක් කරලා පාවිච්චි කරන්නේ. minimum set of data. මම ඔයාලට minimum යන්නේ. එතකොට අපිට in detail ඕන අපිට in detail දාන්න මෙතන form එකේ name එක action එක method එක තව ගොඩක් ඒවා තියෙනවා. දැන් අපිට මේකෙත් ඒවා ගොඩක් දාන්න අපිට ඕන තැන්වල දා ගන්න පුළුවන්. දැනට අපිට ඒවා අවශ්‍ය කරන්නේ නැහැ. Right now we don't them. So that's why I'm not writing any of these things. නිසා මෙතන මට ඕන නැති නිසා සහ මම පාවිච්චි නිසා මම මේවා පාවිච්චි කරන්නේ නැහැ. දැන් උදාහරණයක් ඔයගොල්ලෝ ඔයගොල්ලෝ දැන් මෙන්න මේ ටික නැතුව ඔයගොල්ලෝ මෙතන ටයිප් කරලා බලන්න වැඩ කරනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ මෙන්න මේ ටික විතරක් ගත්තා වැඩ කරනවා. HTML වැඩ කරනවා. browser එකේ පෙන්නනවා. දැන් මේවා තියෙන එක හොඳයි. මේවා තියෙන එක හොඳයි. ඒතර හොඳ control එකක් තියෙනවා. For example, if you think about the form, giving a name, giving an action, giving a method is good. හැබැයි දැන් මෙතනදී ඒවෙන් වැඩක් ගන්න නැහැ නේ අපි. In here we are not taking any action for that. name එකෙන් වැඩක් ගන්න නැහැ. action එකක් කොහොමත් නැහැ අපිට, method එකක් කොහොමත් නැහැ අපිට. ඒතර ඒවා දාන එක අත්‍යවශ්‍ය නැහැ. අපිට ඒවා නොදා ඉන්න පුළුවන්. නොදා හිටිය අපේ activity එකට අපේ ක්‍රියාවකට කිසි බලපෑමක් වෙන්නේ නැහැ. So this is here just only the designing. ඒතර design වලදී අපිට ඒවා නැති උනායි කියලා ලොකු හානියක් ලොකු කරදරයක් වෙන්නේ නැහැ. හැබැයි ඉතින් අපිට ඒවා තියෙන්න ඕනේ මොකද අපි දැන් පස්සේ ඉගෙන ගන්නවා PHP. When we learn the PHP, then we have to have the name, action, method. All these four should be there. ඒතර අපිට ඒ ටික තියෙන්න නැත්නම් වැඩ කරන්න නැතුව යනවා. ඒ ඉතින් අපිට action එකක් ගන්න බෑනේ, HTML වලට යවන්න බෑනේ මේක PHP වලට. එතනදී අපිට ඒක අවශ්‍ය වෙනවා. Right now, omitting those things is okay. දැන්ට ඒවා අතාරන එක ප්‍රශ්නයක් නැහැ. අපි දැන් lesson එක ටික ටික improve වෙලා යනකොට අපි දැන් අවසානයේදී අපි අතරම විභාග උත්තරය ලියද්දි මම recommend කරන්නේ ඒවා දාන්නයි කියලා. In the examination, I recommend you to put those things. හරිද? ඒක හොඳයි මේ ප්‍රශ්නේ අහපු එක. ඒතර අපිට ඒවා බඩ ගන්න පුළුවන්. Okay, we go for the rest. අපි දැන් note එක ලියා ගන්න යන්නේ. මේ ටික පොතේ තමයි ලියා ගන්න වෙන්නේ. ඔයගොල්ලෝ note එකේ printer note එකට තියලා නැහැ. So now we are going to discuss one by one of these objects here. මේකේ දා කතා කරන්න යන්නේ. Adding text field. ඔයාලා දැන්ට මේක දන්නවා. ඉතින් මෙතන අපි පුංචි උදාහරණයක් දුන්නා how can we put a text field. අපි දැන් input type එක දානවා text කියලා. මෙන්න නමක් දෙනවා. මේ නම first name. ඉතින් මේ නම දෙන එක අත්‍යවශ්‍ය නැහැ. Tamanට ඒක omit කරන්න පුළුවන්. නැත්නම් මේක වඩා හොඳින් අපිට in detail ගත්තොත් ඔන්න මම දුන්නා තව ටිකක් විස්තර කරලා. input type එක text, name එක මේක, size එකක් දුන්නා, maximum length එකක් දුන්නා. screen එකේ පේන size එක 30යි, maximum 50. So 50ම screen එකේ පේන්නේ නැහැ. හැමතිස්සෙම screen එකේ පේන්නේ 30යි. 30යි පෙන්නන්නේ. ඉතින් මේක එච්චර ලස්සන example එකක් නෙමෙයි. මම මේක ටිකක් කැත example. මොකද අපේ size එක 30ක් පෙන්නනවා අකුරු 50ක් දාන්න පුළුවන්. ඒ හැමසෙම පේන්නේ අකුරු 30යි. අකුරු 20ක් පේන්නේ නැහැ. නිකන් මෝඩ වැඩක් නේද? ඉතින් මම මේක දුන්නේ මේ විදිහට. අපිට අදහසක් ගන්න මේ දෙක අතර පොඩි mismatch එකක් තියෙනවා කියන්නේ. දැන් අකුරු 50ක් තියෙනවා වඩා හොඳ අකුරු 50ක් පෙන්නන එකනේ. ඔකේ සරල ගැටලුව වෙන්නේ ඉලක්කම් වලදී. දැන් ඉලක්කම් භාගයක් පෙන්නන එක කොච්චර අසාර්ථකද? ඇයි අදහසක් ගන්න බෑනේ. දැන් වචන නම් පොඩි වචන නේ අකුරු අධ්‍යය කරනකොට අපිට යම් අදහසක් ගන්න පුළුවන්. හැබැයි දැන් සමහරට ඔයගොල්ලෝ දන්නවා සමහර අකුරු වල කැලේ නැති වුනහම කුණුහරුපයක් වගේ නේ පේන්නේ. නේද? ඒ වචනේ සම්පූර්ණ නැත්තම් කුණුහරුප එතකොට අසාර්ථකයිනේ. නිසා මම මේක දැම්මෙත් ඒ අදහස දෙන්න ඕගොල්ලන්ට. So this is some kind of ugly setting. හරි. මක් කැත setting එකක්. ඒකයි මේක මම දැම්මේ. එතකොට අකුරු 50 අකුරු 30ක් වෙනවා කියන්නේ කැත setting එකක්. It is not a nice setting. It is a ugly setting. හරි. Right. How to add the password? This is adding a password. Password එකකට අපිට ඕන නම් size එකයි maximum එක එකතු කරන්න පුළුවන්. If you think about the password field also can add the
size and the maximum length if you wish. ඒක අපිට එකතු කරගන්න පුළුවන්. මොකද default size එක 20යි නේ. ඒ නිසා අපිට ලොකු ගැටලුවක් ඇති වෙන එකක් නෑ. ඉතින් password එක ඔයගොල්ලෝ දන්නවා minimum එක 8 characters. Normally password normally we are calling minimum 8 characters. හැබැයි දැන් ඒක 14 characters දක්වා ඉහළට නගලා තියෙනවා. අපි සම්මතයක් වශයෙන් කියන්නේ password should be 8 characters or more කියලා. අද ගොඩාක් system වල කියනවා you go for 14 characters කියලා. මොකද ඒක තමයි අද අපි උත්සාහ කරන්නේ. දැන් අද 8ක් මදි වගේ හිතෙනවා. මොකද with the super computing power finding a 8 character password is not that hard work. නිසා ඒගොල්ලෝ කියන දැන් යන්න කියලා 14 characters බලන්න දැන් ලෝකෙ වෙනස් වෙන හැටි. So right now we are saying 8 characters but they are not proposing go for 14 characters password. Minimum 14 characters password. Okay, so that is their recommendation right now. They are doing that one because with the improvement of the computing power, so now finding a 8-bit password character is not that difficult right now. That's why they are saying go for 18 character password. Sorry, 14 character password. හරි ඒක recommend කරන සමහර site එක. ඒ නිසා අපිට ඒකට ඉස්සරහට යන්න වෙයි. හරි මේක ලියාගමු ටක් ගන්න පොතේ. අරකට ඉඳ තියාගන්න. ඉතුරු ටික ඉඳ තියාගන්න. අරකේ කෝඩින් ටික ඉඳ තියාගන්න. පස්සේ කෝඩින් එක පුරවන්න. දැන් ඔයාලට දැන් නැතිව තියෙනවනේ දැන් දාන්න. ඒවා පුරවගන්න ඉඳ තියාගන්න කෝඩින් ලියන්න. කෝඩින් ඉඳ තියාගෙන මේ ටික ලියාගන්න. Remember that when you are giving a name, give as a single term. තනි වචනයක් වශයෙන් දෙන්න. හැමසම එක double quotes එකකට දාන්න. That's a recommendation.
හරි නේද? තාම ලියන කවුරුත් ඉන්නවද? we go a little bit forward. අපිට ඉස්සරහට යමු. මේවා ටික ටික ගන්න. මොකද අපි දැන් මෙතනදී පොඩි පොඩි එකතු කරලා ගිහලා අපි සාමාන්‍යයෙන් හොඳ ලස්සන වෙබ්සයිට් එකක් හදන්න, වෙබ් පිටුවක් හදන්න. ඒකට අපි පුංචි එකතු කර ගන්න ඕනේ. විශේෂයෙන් දැන් ෆෝම් කියන එක ඉතාමත් වැදගත්. මොකද අපිට PHP වලදී මේක ඉතාමත් වැදගත්. දැන් ඇත්තටම ෆෝම් එකක් අපිට නිකන් හදලා වැඩක් නැහැ. So we have to get the data and we have to pass data to somewhere else. අපි දත්තරන එකට යවන නිසා ඒක මේ ෆෝම් එක ඉතාමත් වැදගත්. අපි ෆෝම් එකෙන් නිවැරදි දත්ත ගන්න. ඒත් අපිට ඒ නිසා ෆෝම් එක ඉතාම හොඳින් හසුරවන්න පුළුවන් වෙන්න ඕනේ. So how to add the radio buttons? හරි. වැදගත් දේ තමයි radio button එකෙන් එක ඛණ්ඩයක එකයි තෝරන්න පුළුවන්. එක ඛණ්ඩයක එකයි තෝරන්න පුළුවන්. දැන් radio button එක මෙන්න මේ වගේ එකක්. මෙන්න මේ රවුන්ඩ් එකක්. check box එක මේ වගේ හතරස් එකක්. ඔන්න වෙනස. radio button මොකද දෙන්නේ? මේක unselect, මේක select. select unselect. මේක මොකද දෙන්නේ? checked unchecked. මේව තියෙනවා. ඔන්න වෙනස. හරි. දෙකම එක වගේ වැඩ කරන්නේ. අපි select unselect. මේක අපි ලියන්නේ මොකද්ද? radio කියලා. මේක ලියන්නේ check box කියලා. තව පුංචි වෙනසක් තියෙනවා මේකේ කරන්න. ඒ තමයි අපි සාමාන්‍ය radio button වලදී මේ ඔක්කොම නම දාන එකම නම දාන්න ඔක්කොටම. මොකද set එක එකයිනේ තේරෙන්නේ. ඒ නිසා normally අපි කරන්නේ මොකද්ද? radio button වලදී set එකටම එක නමයි දෙන්නේ. Remember that. Normally from a radio buttons you can pick only one out of the group. ඒ කණ්ඩායමෙන් එකයි. ඒ කණ්ඩායමෙන් එකයි. එතකොට අපිට එතනදී මේ ඒ set එකටම එක නමක් දෙන්න පුළුවන්. But checkbox are totally different. Checkbox we are giving a list of checkboxes. Checkbox ගොඩක් දෙනවා. ඒතර අපිට ඒවා කැමති විදියට එකක් හරි කිහිපයක් හරි ඔක්කොම තමයි. ඒ නිසා හැමතිස්සෙම මොකද වෙන්නේ? නම් දෙද්දි වෙන නම් දෙන්න ඕනේ. checkbox දෙකකට එකම නම දෙන්න උත්සාහ කරන්නේ නැහැ. That is very very important to understand. Okay? Radio buttons we can give the same name for that group. මතක මේ group කියන කතාව. දැන් අපි හැදුවොත් මේ වගේ form කැලි දෙකක් මේව දෙකක් හැදුවොත් මෙතන radio button set එක එකක් මෙතන radio button set එක එකක්. මේ දෙකෙන් එකක් තෝරන්න පුළුවන් උඩ දෙකෙන් යට එකක් තෝරන්න. So these are now two form sets. අපිට නම් මේක field set වලින් set කරන්න නැත්නම් form වලින්ම දාන්න පුළුවන්. තේරුණාද? So අපිට මේ උඩ set එක අපි ගමු එක කියලා ඒකෙන් එකක් තෝරතයි දෙක මේකෙන් එකක් තෝරගත්තා. අපි ගමු උදාහරණයක් මේක gender කියලා. මේක තව මොකක් හරි වෙන option එකක් කියලා. So මේ උඩ group එකෙන් එකක් යට මේකයි මම ලිව්වේ in the group කියලා. කණ්ඩායමෙන් එකක්. කණ්ඩායම එකයි තෝරපන්. ගොඩක් තෝරන්න බෑ. check box එහෙම ප්‍රශ්නයක් නැහැ. එකක් හරි කීපයක් හරි ඔක්කොම හරි තෝරගන්න පුළුවන්කම තියෙනවා. පැහැදිලිද? ඒ නිසා ඉතින් හොඳින් තේරුම් ගන්න මේ කොහොමද පාවිච්චි කරන්නේ. Then the buttons. අපිට buttons තියෙනවා වර්ග දෙකක් තමයි submit button සහ reset button. අපි type එක reset කිව්වොත් form එකේ තියෙන ඔක්කොම setting ටික එයා reset කරලා දානවා. අපි දැන් මොන හරි check box එකක් mark කරලා දෙක cancel කරලා දානවා. හරි? ඒ reset එක. සාමාන්‍යයෙන් අපි කතා කරන මේ button එකේ තියෙනවා value කියලා item එකක්. value කියලා item එකක් මොකද? ඒක තමයි ඇත්තටම අපිට button එක මැද්දේ පේන text එක. අපි සාමාන්‍යයෙන් submit button එකක් දැම්මොත් එයා පෙන්වන්නේ submit කියන වචනේ. ඒ කියන්නේ මේ value එක ආජ ගන්න අත්‍යවශ්‍යම නැහැ. මේක නොදැම්මත් එයා submit කියන වචනේ පෙන්වනවා. Normally if you use the submit type button, what is happening? They are giving a button on the screen, so the text will be submit. මේ button එකේ පේන්නේ submit කියලා. හැබැයි මට ඕන නම් මේ submit වචනේ වෙනුවට ඕන වචනයක් දාගන්න පුළුවන්. I can put any word in place of submit word. Normally if you use a submit button, you get the default text as a submit. කියන්නේ මේක ඇදම අත්‍යවශ්‍ය නැහැ. But if you think I want to put some another text on the submit button, I can put anything here. So reset button එකත් එහෙමම තමයි. අපි reset button කිව්වොත් reset button එකේ basic function එක මොකද්ද? Clearing of the content of the form. form එකේ දෙන විස්තර ටික clear කරන එකයි මේකේ මූලික කාර්යය. අපිට මේකත් ඕන නම් value එක දෙන්න පුළුවන්. අපිට value එක ඕනසලා ලියන්න පුළුවන්. ඒතර එතනදී ඒ button එකේ පෙන්නන්නේ අර අපි දාපු text එක. reset එක නෙමෙයි. හැබැයි function එක reset. මට නම් දිය 30 උදාහරණයක් වශයෙන් මගේ button එක reset මම clear all කියලා දානවා. වඩා හොඳ මිනිස්සු තේරෙනවනේ. මගේ value එක වෙන්නේ
clear all කියන එක. පැහැදිලිද? ඉතින් මම මේ උදාහරණ ලිව්වනේ අපිට උදාහරණ ලියා ගන්න පුළුවන් නේ. right අපි ඒ ටික ලියාගමු දෙන්න. හරි. ඔය ටික ලියා ගන්නකො එහෙනම්. ලියාගමු මේ ටික නේ. දැන් මෙතන ඇඳ ගන්න මෙතන වල රේඩියෝ බටන් එක ඇඳ ගන්න, චෙක් බොක්ස් එකක් ඇඳ ගන්න, මේ බටන් එකක් නිකන් ඇඳ ගන්න නේද? අදහසක් එන්න මෙතන රූප සටහන ඇඳ ගන්න පොඩියට. ඔය දාපු ගමන් තේරෙනවා. නමුත් ඉතින් පොඩි රූප සටහන ඇඳ ගන්න එක වඩාත් පහසු වෙනවා. මේ unselected, මේ selected, unchecked, checked. මේ group එකෙන් එකයි. ඒක අදහසක් ගන්න group එකෙන් එකයි. ඒතර අපිට එක ෆෝම් එකක් තුල කොටස් group කරගත්ත හැකි. ඒකට අපි පාවිච්චි කරනවා field set එක. field set හරහා අපිට group කරගන්න පුළුවන්කම තියෙනවා. තව වෙනම තියෙනවා group command උත් තියෙනවා. හරි වෙනම group command උත් තියෙනවා. picture ගැඹුරටම යන්නේ නැහැ. But we have separate group commands. We can group them because now we are using HTML version 5. It has lot of advanced features. Right now you don't want. ඒ වගේම අද පාවිච්චි කරන්නේ මේ authoring tool. ඒවා ඉතින් අපිට මෙච්චර ලොකුවට HTML ඉගෙන ගන්න ඕන වෙන්නේ නැහැ. authoring tool එකේ ඒවා automatically දාලා දෙනවා. නමුත් අපිට විභාගයේදී ප්‍රශ්න උත්තර ලියන්න එපා. ඒ නිසා මේක දැනගෙන ඉන්න ඕනේ.
පැහැදිලිද? මොන හරි ප්‍රශ්න ගැටලු තියෙනවද? දැන් පහුගිය විභාග පේපර්ස් බැලුවාම මේ ෆෝම්ස් ගැන එහෙම ප්‍රශ්න අහලා තියෙනවා. ක්‍රිටිකල් ප්‍රශ්න අහලා තියෙන නිසා හොඳින් මේ ටික මතක තියාගන්න. මේ ටික ප්‍රැක්ටිස් කරන්න. ඒතර අපිට මේකෙන් වැඩක් ගන්න පුළුවන්. ඒකයි මම කියන්නේ අපිට මේවයි යම්කිසි හොඳ උත්තරයක් ලියන්න පුළුවන් අපිට HTML වල. මොකද දැන් පහුගිය අවුරුද්දේ හැමතිස්සෙම HTML ප්‍රශ්නයක් ආව ස්ට්‍රක්චර්ඩ් එකේ. ස්ට්‍රක්චර් අතාරින්න බෑනේ. අනිවාර්යෙන් ලියන්න ඕනේ. ඉතින් ඒ අනිත් පැත්තෙන් මම කියන්නේ මේක ලේසි ප්‍රශ්නයක්. ළමයින්ට ලකුණු ගන්න අවස්ථාව දෙන ප්‍රශ්නයක්. අපි විභාගයේදී ළමයින්ගේ අමාරු දාන ප්‍රශ්න නෙමෙයි මේවා. හරිම ලේසි ප්‍රශ්න. හැබැයි අවාසනාවන්ත දේ ගොඩක් ළමයි හරියට උත්තර ලියන්නේ නැහැ. ඒතර පුංචි පුංචි පොයින්ට් වල ලකුණු අඩු වෙනවා. ලකුණු අඩු වෙනවා. දැන් බලන්න මෙතන මේ චෙක් බොක්ස් කියන්නේ තනි වචනයක්. ඒක මතක තියෙන්න ඕනේ. මම ඉස්සරහට ඉවර F name කියන්නේ තනි වචන ලිව්වේ. first name කියලා. මම ෂෝට් කරලා මම හැමසම කියන්නේ variable name should be short comprehensive. කෙටි අර්ථවත් වෙන්න ඕනේ. හැමතිස්සෙම විචල්්‍ය නාමයක් කෙටි වෙන්න ඕනේ අර්ථවත් වෙන්න. ඒ කියන්නේ F name කියලා ගත්තා. first name කියන අදහස. අපිට ඒවයි ෂෝට් කරපුවා. F n දාන්නෙත් නෑ මම. මොකද ඒක first number වෙන්නත් පුළුවන්. ඒ නිසා ඒ වගේ අපි පොඩි comprehensive name එකක් අර්ථවත් නමක් දෙන්න උත්සාහ කරනවා. හරිද? ඒ නිසා අපිට ඒවා වැදගත්. දැන් මේවත් අපිට නේද name එකක් දෙන්න පුළුවන්. අපි ඒවත් ඕනනම් දෙන්න පුළුවන්. අපි ඉතින් මම කව I'm going with minimum. මම යන්නේ අවම අවශ්‍යතා ටික. අපි ගොඩාක් option දාන්න උත්සාහ කරන්නේ නැහැ. පොඩිට මේ රූප ඇඳලා තියාගන්න මේ ළඟින් මතක් වෙන්න check box එක මොකද්ද, radio button එක මොකද්ද, command button එක මොකක්ද කියලා. ඒක අපිට අදහසක් එනවා මේවයි කොහොමද වෙන්නේ කියලා. හරිද? මේ පුංචි පුංචි point විභාගයේදී හරිය වැදගත්. ළමයි ලකුණු නැති කරගන්නේ, ලකුණු අඩු කරගන්නේ මේ පුංචි point ප්‍රයෝජන ගන්න නැති නිසා. දැන් ඒවා note එකේ ලියන්නෙත් නෑ අපි. අපි නිකන් කියන් යනවා මිසක් note වල ලියන්නෙත් නෑ ඕවා. එහෙම note වල ලියන ලොකු දෙයක්වත් නෑ. අන්තිමේදී note එකේ ලියුවා කියලා වැඩකුත් නෑනේ ඕක. ඕකයි කියවන්නෙත් නෑනේ ඕගොල්ලෝ නේද? ඉතින් ඒක නිසා අපි ඉතින් ඕක තියෙනවා. right. we go next one. අන්න අපි අහ ප්‍රශ්නේ මොකද්ද? multi line text input control. multi line text input. For that one we use something called text area. අපේ tag එක මොකද්ද? text area. මේක ආයතනයක් block එකක්. එතන මේක අපි start කරනවා end කරනවා. හරි? දැන් අර input box එක close කරන්න ඕනේ නැහැ. empty tag. ඒක close කරන්න ඕනේ නැහැ. දැම්ම ඉවරයි. හැබැයි මේක අපි දැන් block එකක් වශයෙන්. මේ block එකක් වශයෙන් යන්නේ. ඒක start එකේ empty කරනවා. with the number of rows, number of columns. So we can put some text within that area box. අපිට අර text area box එක තුල ඕනනම් පොඩි message එකක් දාන්නත් පුළුවන්. අපි address එකක් ගත්ත ඒ වගේ තැනකින්. අපිට පේලි කිහිපයක් දාන්න පුළුවන්. ඒ වගේ අපිට ඒකේ columns ගානක් set කරන්න පුළුවන්කම තියෙනවා. So I set in number of columns and number of however you want it. Right. ඒකත් දියාගමුකෝ අපි එහෙනම්.
remember that this part is not necessary. Okay, මේ part එක අත්‍යවශ්‍ය නැහැ. අයි මේක දැම්මොත් අර text box එකට ඕක පෙන්නයි. නිසා අපිට මොකක් හරි දෙයක් දාන්න ඕන text box එක තුල ඒක අපිට දාලා තියන්න පුළුවන්. පැහැදිලිද මේ ටික? මේ ටික හරිද? ප්‍රශ්නයක් ගැටලුවක් මොකුත් තියෙනවද? අපිට තව එකක් ඕනේ. ඒ තමයි මොකක්ද අර? කොම්බෝ බොක්ස් එක. දැන් අපි කතා කරපු අර අපිට ලිස්ට් එකක් දාලා ගන්න එක. අනේ අපි කොම්බෝ බොක්ස් එක දාන්නේ. අපිට කොහොමද කොම්බෝ බොක්ස් එක? අපි මෙතන කියනවා drop down list box කියලා. නැත්නම් කොම්බෝ බොක්ස් කියලා. So normally we are saying as combo box or sometimes called drop down list box. දැන් මේකේ වෙන්නේ මොකද්ද? අපිට මේ වගේ පුංචි box එකක් පෙන්නනවා. මේකේ ලයිස්ට් එකේ මේ ලයිස්ට් එක අපිට පෙන්න ගන්න පුළුවන්. ඒකෙත් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මේක මෙතන arrow එකක් පෙන්නලා ක්ලික් කරාම ලයිස්ට් එක pop වෙනවා. ඒක pop up ලයිස්ට් එකක් වශයෙන් එනවා. නැත්නම් මේක පේන්නම තියෙනවා. ඒක අපිට පාවිච්චි කරනවා එකක් මේ තමයි select කියන tag එක. select tag එක. That is also again a block tag. මේකෙත් අපිට set එකක් තියෙනවා. මේ බලන්න set එකක් තියෙනවා. අපි මේක මොකද කරන්නේ? select කියන එක පාවිච්චි කරලා option කියලා අපේ අර item ටික දෙනවා. අපේ item ටික දෙනවා. මේ තමයි item ටික. සාමාන්‍යයෙන් මේකේ මේ list එකේ පළවෙනි එක තමයි select වෙලා තියෙන්නේ. So normally if you add items to a list box, drop down list box, the first one with the default value. ඒක තමයි පළවෙනි වශයෙන් තියෙන්නේ. හැබැයි අපිට ඕන නම් ඒක වෙනස් කරන්න පුළුවන්. අපි දැන් අපි මේ list එකේ මෙහෙට අපිට වෙන එකක් අපිට මුල්ලට ගන්න ඕන නම් අයි මේම selected කිව්වොත් ඒ item එක මුලට එනවා. නැත්තම් මොකද වෙන්නේ? list එකේ දාන පිළිවෙල තමයි තියෙන්නේ. දැන් කෙනෙක් කියයි සර් ඉතින් අපි මේ list එක type කරද්දිම අපිට මේක මුලට දා ගන්න පුළුවන්. ඔව් එහෙම කරන්න පුළුවන්. අපි list එක අපි type කරනවා නම්. හිතන්න ඔයගොල්ලෝ database එකේ මේවා ගන්නවයි කියලා. අපි database එක තියෙන content එක අරගෙන මේ list box එකකට දානවා. එතන මොකද වෙන්නේ? අපිට ඕන පිළිවෙලට නෙමෙයි database එකේ තියෙන්නේ. අන්න ඒ වෙලාවේදී අපිට item එකක් free select කරන්න පුළුවන්. අන්න ඒකට තමයි මේ පාවිච්චි කරන්නේ මේ selected කියන additional attribute එක. තේරුණාද? ඒකයි මේක අවශ්‍ය. එතකොට අපිට ඕන එක උඩට දාගන්න පුළුවන්. අපි කොන්දේසියක් දාලා මොකක් හරි උඩට දාන්න. ඒක අපිට කරන්න පුළුවන්. That's why we have that part. So then it is not following the given order in the list. පැහැදිලිද? අපි ඔක ලියාගමු එනවා.
පැහැදිලිද මේ ටික? මම දැන් ඔයගලන්ට එක්සර්සයිස් සම්පූර්ණයෙන් කරගන්න පුළුවන්. ගැටලුවක් ඇති වෙන්නේ එක්සර්සයිස් සම්පූර්ණයෙන් කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි තව එකක් යනවා මෙන්න මේකට. ඔය drop down list එකේ අපිට යම්කිසි item එකක් නේද? එකක් තෝරන අවස්ථාව තියෙනවනේ. කට්ටියට ගොඩක් තෝරන්න ඕනේ. එකක් නෙමෙයි ගොඩක් තෝරන්න. අපි දැන් මේ list එක පෙන්නනවා මේකේ අපිට එකක් නෙමෙයි item දෙක තුනක් තෝරන්න ඕනේ. How can we select few items? අපි දැන් කියමු අපිට මේකේ පෙන්නනවා what do you like to drink? ඒතර පෙන්නනවා ලයිස්ට් එකක් පෙන්නනවා නේ. Water, Sprite, Coca-Cola, Fanta ගොඩක් පෙන්නනවා. You have to pick not just one few. දැන් මේක අපිට replace කරන්න පුළුවන් අර check box එකකට. දැන් check box ගත්තොත් අපිට තියෙන්නේ මොකද්ද? item මෙහෙම කීපයක් අතර තෝරගන්න පුළුවන්. අයිපත radio buttons. දැන් ඇත්තටම අපි ගත්තොත් normal drop down box එකක් option list එකක් වගේ. option list එකක්. අපිට ඒ set එකක් තෝරගත්තා. අපිට සමහරට මේක replace කරන්න ඕනේ check box වලට. දැන් බලන්න මේක අපි කරා ඉඩ ආරක්ෂා කරගන්න. Whenever you are designing a form, if you put the check boxes or the radio buttons, you need much more space. අපි දැම්මොත් radio button set එකක් හරි check box එක ඉඩ ගොඩක් ඕනේ form එකේ. අපිට ඉඩ අඩු කරගත්ත හැකි මේකට දාගත්ත හැකි මොකද්ද? මේ drop down list box එක. නැත්තම් අපි කියන com box එකක් කියලා. ඒතර අපිට මේකෙන් අර ඉඩ ඉතුරු කරගත්ත හැකි. දැන් ප්‍රශ්නේ වෙන්නේ අපි සාමාන්‍යයෙන් දැම්මොත් if you put as a normal general drop down list box, it may be more equal to the radio buttons. එක ගොඩාක් කිටි radio button එකයි තෝරන්න පුළුවන්. හැබැයි අපිට සමහරට multiple තෝරන්න වෙනවානේ. ඒ කියන්නේ ගොඩක් තෝරන්න. How can we select multiple? අන්න අපි යනවා මෙන්න මේ option එකට. අපි තෝරනවා මේකේ මොකද්ද? multiple කියලා. You adding item called multiple. So multiple දැම්මොත් අපිට අර list එකෙන් multiple item තෝරන්න පුළුවන්. එකක් නෙමෙයි එකකට තෝරන්න. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපි කොහොමද multiple තෝරන්නේ කියන එක. multiple තෝරන්නේ කොහොමද? අපි හැමසෙම control කීයක ඔබාගෙන අවශ්‍ය item උඩ click කරන්න ඕනේ. දැන් මේ list එක පෙන්නනවානේ අපිට. අපි list එක pop කරගත්තා. අය control එක ඔබාගෙන click කරා අවශ්‍ය කරන ඒවා උඩ. ඒ ටික select වෙනවා. අපි control එක එබේ නැත්තම් අපිට මේ box එකේ අපිට ඕනව තේරෙන්නේ නැහැ. හැබැයි එහෙම තෝරන්න පුළුවන් වෙන්නේ අයි මේ multiple option එක on කරලා තිබුණොත් විතරයි. නැත්තම් ඒ තෝරන්නත් බෑ. Remember that. Okay? So it is always recommending you to write the comment how to select multiples. නිසා අපි හැමසෙම කියනවා multiple තෝරන්න පුළුවන් නම් ඒ බව form එකේ කියන්න. තෝරන විදිහත් කියන්න. ඒක වඩා සාර්ථකයි. සමහර users ලා දන්නවා මේක. හැබැයි ගොඩක් users ලා දන්නේ නැහැ. ඒ නිසා කියන්න multiple තෝරන්න පුළුවන් multiple තෝරන්නේ මෙහෙමයි කියලා. So we always recommend that say how to select multiple items and say it is possible to select multiples here. මොකද සාමාන්‍යයෙන් drop down list box එක අපිට multiple තෝරන්න බෑ. සාමාන්‍යයෙන් බෑ. එහෙම පුළුවන් නම් කියලා තියෙන form එක තුල මේකේ multiple තෝරන්න පුළුවන් තෝරන්නේ මෙහෙමයි කියලා. multiple තෝරන්නේ කොහොමද? control කී ඔබාගෙන අවශ්‍ය item උඩ click කරන්න ඕනේ. ඒකයි ක්‍රමවේදය. සමහර අය දන්නේ නැහනේ. ඒක නිසා වඩා හොඳයි කියන එක. අපි දැන් හිටියෙත් නැහනේ නේද? ඒ නිසා කියන එක වඩා සාර්ථකයි සහ හොඳයි. තේරුණාද? මේකත් අපි ලියාගමුකෝ එහෙනම්. මේ ස්පෙෂල් ඔකේෂන්ස් හරි මේ විශේෂ අවස්ථා මේවයි තියෙන. ගොඩාක් දෙනෙක් දන්නේ නැහැ. විභාගවල තාම අහලා නැහැ. නමුත් ඕනෙලාක අහන්න පුළුවන්කම තියෙනවා.
මම දැන් සිංහල මාධ්‍යයෙන් මේක තේරෙනවා එච්චර අමාරු නෑ මේවා ලියාගත්තම ඉංග්‍රීසියෙන් නේද? ඒක එච්චර අමාරු ඒවා නෙමෙයි. මේවා තේරෙන ඒවා. ඔය ටික අපිට නේද? ඉංග්‍රීසියෙන් ලියාගත්තට ප්‍රශ්නයක් නැහැ කියලා මම හිතන්නේ. ඕනනම් මම සිංහලෙන් කියන්නම් නේද? මේවා එච්චර අමාරු නෙමෙයි. මේවා ඉංග්‍රීසියෙන් පුරුදු වෙන්න. තමන් සිංහලෙන් කොහොමද දන්නවනේ. මොකද මේ වගේ විෂයක මේ වගේ දා ගොඩාක් ඉංග්‍රීසි ඉගෙන ගන්න වඩා වාසිදායකයි. එකක් අනාගතේට අන්ත තමයි පොතක් කියවත් මේ ඉංග්‍රීසි තමයි තියෙන්නේ. සිංහල පොත්පත් බොහොම අඩුයි. තියෙන ඒවත් ගොඩක් ඒවා වැඩක් නැහැ. මේ ටික පැහැදිලිද? මේ ටික කරගන්න පුළුවන්ද? ගැටලුවක් ප්‍රශ්නයක් මොන හරි තියෙනවද? මේක අපි ඊළඟ සතියේ කතා කරමු. මේ ගෲප් කරන එක. මේක ටිකක් සංකීර්ණ නිසා අපි මේක ලබන සතිය ඉගෙන ගන්න. මම කරේ ගෲප් කරන තව ක්‍රම තියෙනවායි කියලා. So we are going to learn this one next week. හරිද? පැහැදිලිද මේ ටික? ප්‍රශ්න මොනවාවත් තියෙනවද? හරි. එහෙමනම් අපි අද මෙතනින් අවසන් කරමු. අපි ලබන සතියේ ඉතුරු ටික සාකච්ඡා කරමු. හැම කෙනෙක්ම සෞන්දර්ය රිවිෂන් එකට සම්බන්ධ වෙන්න. අපි ඒකේ පාඩම් ටික මුලින් ඉඳන් ආයෙ කරගෙන යනවා. සමහර වැඩිපුර ඒවත් කරනවා. ඒ නිසා අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න. ඒක අත්‍යවශ්‍යයි.